කිරීමට තමයි සූදානම් වන්නේ. ඉතින් ඒ සඳහා මේ අවස්ථාවේදී සම්බන්ධලා ඉන්න සියලුම දරුවන් ඉතාමත් ඕනෑකමින් පිළිගනු ලබනවා. ඒ වගේම මේ අපි වෙලාවට වැඩ කරන්න සූදානම් වෙන්න ඕන. මම ගිය සතියේ එක දෙකක් කිව්වා වෙලාවට වැඩ පටන් ගනිමු. වෙලාවට වැඩ පටන් ගන්න අපි වෙලාවට අවසන් කරමු. මොකද විශේෂම හේතුව තමයි දරුවනේ අපි මේ තාක්ෂණය හා සම්බන්ධව තමයි ඔබ හා අපි එකතු වෙලා ඉන්නේ. මේ තාක්ෂණය හරහා මේ තාක්ෂණයට වෙලාවක් දුන්නාට පස්සේ ඒ වෙලාව පස්සට අදින්න බෑ. එහෙම නැත්නම් ඒ වෙලාවෙන් පිට ගිහිල්ලා අපිට වැඩ කරන්න බෑ. ඒ නිසා අපි මේ නවීන තාක්ෂණයත් ඔස්සේ වැඩ කටයුතු කරන හින්දා අපි වෙලාවට වැඩ කරන්න ඕනේ. වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒ නිසා තමයි අපි වෙලාවටම පන්ති පටන් ගන්න තීරණය කළේ. ඒ අනුව අද මේ දහම් පාසලේ 7 ශ්‍රේණියේ පාඩම් ආරම්භ කරනවා. අපි මේ ගිය සතියේ කරන ලද පාඩම ටිකක් මතක් කර ගැනීමක් වශයෙන් ඒ පාඩමේම කොටසක් මම දැනට සටහන් කරලා තියෙනවා මේ බෝඩ් එකේ. ඒක දිහා බලන්න මේක ලියන්න යන්න එපා. දැන් අපි එදත් මේක කතා කරලා තියෙනවා. විශේෂයෙන්ම දරුවනේ අපේ හිත පිළිබඳව අපි ගොඩාක් ඉගෙන ගන්න ඕන. හැබැයි ඔබගේ බුද්ධි මට්ටම අනුව ඔබට ප්‍රමාණවත් අයුරින් පමණයි අපි සිත පිළිබඳව කියලා දෙන්නේ සාකච්ඡා කරන්නේ. කොහොම නමුත් මේ පාඩම පිළිබඳව ඔබ අද නෙවෙයි ජීවිත කාලෙම පුරා ඊටාම ඕනෑකමින් ඉගෙන ගන්න ඕන දෙයක් තමයි මේ සිත පිළිබඳ දැනුම ලබා ගැනීම. ඒ වගේම මේ සිත පිළිබඳව ලබන දැනුම අපගේ ජීවිතය සඳහා ඊටාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම හිත අනුව තමයි අපගේ සියලුම කාර්යයන් සිදු වෙන්නේ. සියලුම කාර්යයන් සඳහා එහෙම නැත්නම් සියලුම ක්‍රියාවන් සඳහා එහෙම නැත්නම් සියලුම වචන කතා කිරීම සඳහා මුල් වෙන්නේ සිත. ඒක එකක්. ඒ වගේම අපේ බුදුදහමේ ඉගැන්වෙන බුද්ධ දර්ශනයේ ඉගැන්වෙන අවසාන අපේක්ෂාව තමයි නිර්වාණ ගාමී වීම. ඒ සඳහා මේ සිත තමයි අපි හදන්න ඕනේ. ඒ සිත තුල කරන පුහුණුව තමයි නිර්වාණගාමී මාර්ගයේ වැදගත්ම ස්ථානය. ඒ නිසා තමයි මේ සිත පිළිබඳ වැඩිපුර අපි ඉගෙන ගන්න ඕනේ. කොහොම නමුත් දරුවනේ අපි එදා පාඩම අපි ගිය සතියේ කරපු පාඩම 4 වෙනි පාඩම ඒ පාඩමේ ඉදිරි පියවරක් ලෙස තමයි මේ 5 වෙනි පාඩමත් සකස් කරලා තියෙන්නේ. මේ පාඩමේ මාතෘකාව තමයි බවුන් වඩමු ගත සිත නිවන. මොකද්ද? බවුන් වඩමු ගත සිත නිවන. මේ ගත කියලා කියන්නේ ශරීරය. සිත කියලා කියන්නේ මේ ශරීරය පාලනය කරන අර අදෘශ්‍යමාන ඉන්ද්‍රියක් නෙවෙයික පේන්නේ නැහැ බලවේගයක්. අදෘශ්‍යමාන බලවේගයක් සිත කියලා කියන්නේ. කාටවත් පේන්නේ නැහැ. හැබැයි සම්පූර්ණයෙන් සත්වයා ක්‍රියාකාරීත්වයට පත් කරන්නේ සිත තුලින්. ඒ සිත මේ ගත පාලනය කරනවා. ගත සහ වචනය. ගත කියලා කියන්නේ ශරීරය. ගත කියලා කියන්නේ මොකද්ද? ශරීරය. එතකොට මේ ගත සිත නිවනවා කියලා කියන්නේ බොහොම සංසුම් බවට පත් කරනවා. සංසුම් බවට පත් කරනවා. මේ සිත සහ ගත සංසුම් බවට පත් කරගත්තේ නැත්නම් අපි එකwidehat අර පිස්සු කියලා කියන්නේ අන්න ඒ තැනටපත් වෙනවා. එයි අපි හිතන දේ එකක්, කියන දේ තව එකක්, කරන දේ තව එකක්. එහෙනම් සම්පූර්ණ ව්‍යාකූලයි පිස්සු කියලා කියන්නේ.
අන්න එවැනි தත්ත්වයකටපත් වෙන්න ඉඩ තියෙනවා. මේ ගතසිත නිවෙල නැත්තම්. ගතසිත නිවිල නැත්නම්. ගතසිත ගිනි ගන්නවා නම් අපි ඒකට කියන ගිනි ගන්නවා කියලා. ඔය ප්‍රශ්න තියෙන්නේ අපේ සමාජයේ දාගනවා බොහෝ ප්‍රශ්න තියෙන අය ඉන්නවානේ. මේකට හේතුව තමයි සිතගත නිවිල නැතිකම. ඒ නිසා තමයි බුදුන් වහන්සේ බුද්ධ දේශනාවේ තියෙන ප්‍රධානම දේශනාව තමයි මේ සිත සකස් කිරීම පිළිබඳ. අත්‍යන්ත ප්‍රධානම කියලා කියන්නේ ඒක තමයි එකම දේශනාව, එකම ඉගැන්වීම. හරියට මේ සිත නිවා ගත්තොත් එතන තමයි නිවන තියෙන්නේ. එතන තමයි නිවන. ඒ නිසා අපි මේ ගැන වැඩියෙන් කතා කරන්න ඕනේ මේ බවුන් නටනවා කියලා කියන්නේ බවුන් නටන දැහැන් නටනවා කියන්නේ. ඒ කියන්නේ සිත කුසල අරමුණක දිගින් දිගටම පවත්වාගෙන ගියොත් අපේ සිතට කිසියම් පාපකාරී අකුසල ධර්මතාවය සිතුවිලි ඇතුළට එන්නේ නැහැ. ඒ තුලින් අපේ සිත දැහැන්ගත වීමක් වෙනවා. මතක තියාගන්න දරුවනේ දැහැන්ගත වෙනවා කියන දේ නිවන් දකින්නවා කියන මාර්ගයට උපකාරයක් මිස දැහැන්ගත වීම මේ සිතේ වර්ධනයේ උපරිම තැන නෙමෙයි. දැහැන්ගත වීම කියලා කියන්නේ తాවකාලිකව සිත සංසුන්ගත වීමක් වෙන්නේ. කොහොම නමුත් මෙන්න සිත සංසුන් කර ගැනීමෙන් අපිට ලැබෙන වාසිය ලියන්න යන්න එපා. ගිය සතියේ අපි මේ කතා කරා. සිත සංසුන් කර ගැනීමෙන් මෙන්න මේ දේවල් අපිට ලැබෙනවා. මොකද්ද? සිත පිරිසිදු වෙනවා, නිරෝගී වෙනවා. සිත පිරිසිදු වෙනවා, නිරෝගී වෙනවා. මොකද හේතුව අපේ සිතට මේ ලෝකේ නැති කහලා කොටවල් අවශ්‍ය නැති හැමදේම එන්න පටන් ගත්තොත් මේ සිත ව්‍යාකූල බවටපත් වෙනවා. අපි අර කියනවානේ බුදුදහමේ ඉගැන්වෙනවානේ රාග සිතුවිලි, ද්වේෂ සිතුවිලි, මෝහ සිතුවිලි. ප්‍රධාන වශයෙන් රාග සිතුවිලි රාග සිතුවිලි, ද්වේෂ සිතුවිලි, මෝහ සිතුවිලි. එහෙමත් තව ක්‍රමයකින් කියනවා ලෝභ, ද්වේෂ, මෝහ සහිත සිතුවිලි. මම නැවතත් කියනවා ලෝභ සහිත, ද්වේෂ සහිත, මෝහ සහිත. මෝහ කියලා කියන්නේ මෝඩකම් සහිත කියන එක සරල අර්ථය තියෙනවා. එවැනි සිතුවිලි වලින් අපේ හිත පිරුණොත් අපේ සිත කවදාවත් දැහැන්ගත වීමක්, සංසුන් වීමක් වෙන්නේ නැහැ. ඒ සිත් නිර්ගන්ධරයෙන්ම ගිනිගත් සිත් බවට පත් වෙනවා. ඒ නිසා තමයි හිත සංසුන් කර ගැනීමෙන් අපට ලැබෙන ප්‍රතිලාභයක් වශයෙන් පෙන්වන්න පුළුවන් සිත පිරිසිදු වෙනවා, නිරෝගීමත් වෙනවා. ඊළඟට ගත නිරෝගී වේ. දෙවෙනි ගත කියලා කියන්නේ ශරීරයේ අනවශ්‍ය විදිහේ මානසික පීඩනයකින් තොරව යන පුද්ගල නිරෝගී. විශේෂයෙන් සමහර ඔය අධිරුධිර පීඩනය ඊළඟට අර සීනි දිවනියා රෝගේ යනාම ඊළඟට හෘද රෝගය වෙන ඉඳාසි වැඩි වශයෙන් හැදෙන්නේ මේ සිත අපිරිසුදු වීම තුලින්. ඒ සිත පිරිසුදු කරගත්ත පස්සේ ගත ඉබේම පිරිසුදු වෙනවා. ඊළඟට විශේෂයෙන් දරුවන්ට වැදගත් වෙන දේ තමයි ධාරණ ශක්තිය වැඩි වෙනවා. ඔන්න භාවනාව කරනකොට අපිට ලැබෙන ප්‍රයෝජන ධාරණ ශක්තිය වැඩි වෙනවා. විශේෂයෙන්ම ඉගෙන ගන්න දරුවෝ වශයෙන් අපේ මනස මේ අනවශ්‍ය ප්‍රශ්න වලින්, වටපිටාවේ ප්‍රශ්න වලින්, gedara ප්‍රශ්න වලින්, එහෙම නැත්නම් තවත් වෙන යම් ඕනෑම ප්‍රශ්නයකින් හිත පුරවගෙන හිටියොත් අවුල් සහගත කරගත්තොත් නැවතවරක් අපේ හිතට හොඳ දෙයක් ආවත් ඒව ධාරණය වෙන්නේ නැහැ. ඒ නිසා දරුවනේ හොඳට මතක තියාගන්න අපි යම් කිසි ක්‍රමයකින් භාවනාව කරලා හිත පිරිසුදු කරගත්තොත් ධාරණ ශක්තිය වැඩි වෙනවා. විශේෂයෙන් ඉගෙන ගන්න ළමයින්ට අනිවාර්ය දෙයක් තමයි
ධාරණ ශක්තිය. ඊළඟට නිවැරදි තීරණ ගත හැකි වෙනවා හොඳ මනසක්, සංසුන් මනසක්, භාවනා යෝගී මනසක් තියෙන කෙනාට නිවැරදි තීරණ ගන්න පුළුවන්. නිවැරදි වගම ඉක්මනව ගන්න පුළුවන් තීරණ. ඊළඟට ධාරණ ශක්තිය වෙනකොට මේ දෙපොලක ලියවිලා තියෙන පොඩි වැරදීමක් කියලා තියෙන්නේ. ධාරණ ශක්තිය මේක ඥාන ශක්තිය වෙන්න ඕනේ. මේක ඥාන ශක්තිය. ඔන්න පොඩි වැරදීමක් කියලා තියෙනවා. ඥාන ශක්තිය වැඩි ඥානෙ. ඥාන ශක්තිය වැඩි වේ. ඥානය. නුවණ කියලා කියන්නේ සාමාන්‍ය නුවණ කියලා කියනවා. ඥාන ශක්තිය වැඩි වෙනවා. ඊළඟට දැහැන්ගත විය හැකියි. අවසන් වශයෙන්. දැහැන්ගත වෙන්න පුළුවන්. ඔය අපි සමහර වෙලාවට මේ බුද්ධ දේශනාවේ බුද්ධ චරිතය ගැන සාකච්ඡා කරනකොට යම් අවස්වල මේ ඉර්සිවරු කියලා. ඉර්සිවරු. ඒ කියන්නේ දැහැන් වඩලා අහසෙන් පවා යන්න පුළුවන් වෙච්ච ඉර්සිවරුන් වහන්සේලා හිටියා කියලා. අතීත කතා වස්තු නිසඳහන්ලා තියෙනවා. ඉතින් ඒක එක දෙයක් පමණයි දැහැන්ගත වීමේ හැකියාව. දැහැන්ගත වීමෙන් ලබන එක ප්‍රයෝජනයක් තමයි. කොහොම නමුත් මෙන්න මේ ටික තමයි අපිට ලැබෙන ලොකුම ප්‍රයෝජනය. ඉතින් ඒ සමගම මම තව එක දෙයක් ඔබට කියන්නම්. මම දැන් මේක මකලා දාන මේක ගිය සතියේ සටහන් කරගත්තා. දැන් නැවත මතක් කිරීමක් වශයෙන් තමයි මේක අපි සටහන් කළේ. ඊළඟට දුවේ පුතේ මේ මම දැන් දක්වන ලද තොරතුරු ටික තව ක්‍රමයකින් අපිට දක්වන්න පුළුවන්. මේ දක්වූ තොරතුරු ටික තවත් ක්‍රමවේදයකින් අපිට දක්වන්න පුළුවන්. භාවනා කිරීම තුළින් අපිට ලැබෙන ප්‍රයෝජන එකක් තමයි ඔන්න මම තව ක්‍රමයකින් මේ කියන්නේ භාවනාවෙන් ලැබෙන ප්‍රයෝජන. භාවනාවෙන් ලැබෙන ප්‍රයෝජන තවත් ක්‍රමයකින් තවත් ප්‍රයෝජන තවත් ප්‍රයෝජන මෙන්න මෙහෙම කියන්න මෙන්න මෙහෙම සඳහන් කරන්න පුළුවන්. හරිද? එක මෙලව යහපත මෙලව සැනසීම ලබන්න පුළුවන්. සැනසීම ලැබිය හැක. ඔන්න එක මොකක්ද? මෙලව සැනසීම ලබන්න පුළුවන්. භාවනානුලෝගීව ඉන්න, සිත ඒකතෙන් කරගෙන ඉන්න පුද්ගලයෙකුට මෙලව සැනසීම ලබන්න පුළුවන්. ඒ කියන්නේ මේ ජීවත් වන අපේ ජීවිතයේ තියෙනවනේ මේ ගත කරන කාල සීමාව තුළ ඒ කියන්නේ අපි උපතේ සිට මරණය දක්වා වූ කාල සීමාව තුළ උපතේ සිට මරණය දක්වා වූ කාල සීමාව තුළ සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්. ඇයි හේතුව? දැන් ඔබලා කල්පනා කරලා බලන්නකෝ. පුංචි කාලේ ඉඳලා විවිධාකාර විදිහේ මනස විවිධ ශේස්ත්‍ර විවිධ ප්‍රති ඔස්සේ හසුරුවනවා නම් එහෙම නැත්නම් විසුරුවාහලා තියෙනවා නම් අපිට වැඩ වැඩි වෙනවානේ. හැබැයි මනස සංසුන් කරගත්තට පස්සේ අර වැඩ අඩු වෙනවා. වැඩ අඩු වෙලා අනවශ්‍ය දේවල් හිමින් ඉවත් කරලා අත්‍යවශ්‍ය දේ පමණක් අපිට ඉතිරි කරගන්න පුළුවන්. විශේෂයෙන් දරුවන්ට. දැන් දරුවෝ පොඩි කාලේ ඒකට වෙන රැකියාව කරන්නේ නැහැනේ. එමත්නම් වෙන විශේෂ කිසි දෙයක් කරන්නේ නැහැ.
කරන එකම දේ ඉගෙන ගන්න දේ. අම්මලා තාත්තලා යටතේ ඉඳගෙන ඉගෙන ගන්න දේ. ඒ අතරතුරේදී විවිධ ඉතින් කී ආකාර ගන්න ඔය කරුංගල් හරින ඒවා නේද? වතුරේ පීනන් දැන ඒවා බයිසිකල් පදින ඒවා වෙනවා. ඒක බොහොම සුළුවෙන් කරන්නේ. නමුත් ඉගෙන ගන්න දේ තමයි ප්‍රධානම දේ. මොකද අපේ අනාගතය සාර්ථක කරගන්න, අපේ ජීවිතය සාර්ථක කරගන්න අනිවාර්යෙන් ඉගෙන ගැනීම අවශ්‍යයි. ඒ නිසා මෙලොව සැනසීමට මෙලොව මේ ජීවිත කාල තුල සැනසීමෙන් ගත කරන්න භාවනාව නැත්නම් සිත සංසුන් කර ගැනීම ඉතාම වැදගත්. දෙවෙනි එක තමයි මේ දැන් මේ මෙලොව කියලා කියන්නේ මොකද්ද එතකොට? උපතේ සිට මරණය දක්වා. මං උපතේ සිට මරණය දක්වා කාලය. මරණය දක්වා කාලය. ඔන්නෝක තමයි මේ මෙලොව කියලා කියන්නේ. මෙලොව කියලා කියන්නේ ඒකයි. උපතේ සිට මරණය දක්වා කාලය. උපතේ සිට මරණය දක්වා කාලය මෙලොව. ඊළඟ අවස්ථාව තමයි අංක 2 පරලොව සැනසීම. පරලොව සැනසීම ලැබිය හැකි. සැනසීම ලැබිය හැකි. ඔන්න පරලොව සැනසීම. මොකද පරලොව කියලා කියන්නේ මරණින් පසු එළඹෙන ඊළඟ යම් ආත්ම සංඛ්‍යාවක් තියෙනවා නම් ඒ සියලුම ආත්ම සංඛ්‍යාව පරලොව. පහේ ගැටෙන්න ලියනවා මරණින් පසු මුහුණ දෙන්න මරණයෙන් පසු මුහුණ දෙන ඊළඟ ආත්ම ඊළඟ භව කියලාද ඊළඟ භව දෙකකින් දෙකම කීයක්ද දන්නේ නැහැ. ඔන්න දරුවනේ මතක තියාගන්න අපි හොඳට ඉගෙන ගන්න ඕන දේ තමයි පරලොව සැනසීම ලබන මරණයෙන් පස්සේ එළඹ මුහුණ දෙන ඊළඟ භව කියලා කියන ආත්මයක්. ඉතින් මේ ආත්මයන් සංඛ්‍යාව දන්නවද? අපි දන්නේ නැහැ. අපගේ ආත්මයන් සංඛ්‍යාව තීරණය කරන්න එහෙම නැත්නම් ඒ පිළිබඳ දැනගත හැකි එකම පුද්ගලයා තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙක් පමණයි ඒව දන්නේ. වෙන කිසිම මේ ලෝකෙ ඉන්න පුද්ගලයෙකුට ඒ කියන්න බෑ. දැන් එක තැනක තියෙනවා බුද්ධ දේශනාවේ සඳහන් කළා මේ ඊළඟ භවයන් අපේ සංසාර ගමනේ අග මුල හොයන්න බෑ. අග මුල හොයන්නත් එපා කියලා තියෙනවා බුදුන් වහන්සේ. අග මුල හොයන්න තීරණයක් දෙන්න බෑ. තීරණයක් දෙන්න බෑ. ඒ තරමට දීර්ඝයි. අපි ගෙවාගෙන ආපු සංසාරෙත් ඊටාම කටුක සමහරට සුන්දර දීර්ඝ ගමනක් අපි ඉල්ලලා තියෙනවා. ඒ වගේම අති දීර්ඝ සංසාරයේ කෙලවරක් අපට හොයන්න බෑ. අපි ගමන් කරනවා. ඉතින් මතක තියාගන්න දරුවනේ බෞද්ධ වශයෙන් අපි වැඩි වශයෙන් හිතට ගන්න ඕන දේ තමයි මේ ඊළඟ අති දීර්ඝ සංසාරය පිළිබඳව. මෙන්න මේ අති දීර්ඝ සංසාරය සැනසීම ලබන්න පුළුවන් ගතසිත නිවා ගත්තොත් ඇත්තෙන්ම අපි මේ ජීවිත කාලය තුල හොඳ දේවල් දිගින් දිගටම වඩනවා නම් ඒවා තමයි අපි අරගෙන ඉදිරියට යන්නේ. සසර ගමනේ අපි අරයි යන්නේ ඒවා. අපි කරන ලද හොඳ දේවල්
නරක දේවල් සිතුවිලි වලට පරිවර්තනය වෙලා ඒව තමයි අපි අරගෙන යන්නේ. එතකොට මෙන්න මේ අනාගත සංසාර ජීවිතය ගත කරනකොට මේක අපි සංසාරය කියලා කියනවා. සංසාර ජීවිතයේදී අපිට සැනසීම ලබන්න පුළුවන් භාවනාව තුලින් හිත එක්තැන් කරගත්තොත් ඔන්න ඕක මතක තියාගන්න. ඊළඟ කාරණේ තමයි නිවන් සුව තුන. නිවනින් සැනසීම ලබන්න පුළුවන්. නිවනින් සැනසීම ලැබිය හැක. ඔන්න භාවනාවෙන් ලැබෙන තමත් ප්‍රයෝජන. මේ මත තියාගන්න. තව ඊළඟ ප්‍රයෝජන තුනක් තමයි කිව්වේ. චූටියට මේක සටහන් කරගන්න. මොකක්ද? මෙලව සැනසීම, පරලොව සැනසීම, නිවනින් සැනසීම ලැබෙන. මොකද්ද මේ නිවන් සප කියලා කියන්නේ? මතක තියාගන්න දරුවනේ, මේ සිත තමයි අපේ ශරීරයේ එහෙම නැත්නම් මේ භවයේ අපි ඉදිරියට අරයි යන්නේ. මේ සිත ඊටමත් හොඳින් පාලනය කරලා නිවා ගත්තොත් ආයි මේ ලෝකේ ඉපදීමක් නැහැ. ඉපදීම නතර වෙනවා. අති දීර්ඝ සංසාර ගමන නතර වෙනවා. එදාට අපි නිවනින් සැනසෙනවා. මතක තියාගන්න, සමහර අය මේ නිවන් කියලා කියනකොට හරි බයයි. ඇයි අපිට විඳින්න දෙයක් නැහැ නේද? එතකොට එහෙම නෙමෙයි දරුවනේ. මේ අපගේ උපත පිළිබඳව, එහෙම නැත්නම් මේ ගත කරන ජීවිතය පිළිබඳව අපි ගැඹුරින් අධ්‍යයනය කරොත් අපි අනන්ත වශයෙන් දුක් විඳිනවා. අනන්ත වශයෙන් මේ හැම දෙයක්ම කරත් අපි විඳින දුක. මෙන්න මේ දුකින් මිදීම සඳහා තමයි ඉපදීම නැති කරගන්න ඕන ක්‍රමවේදය බුදුන් වහන්සේ අපට දේශනා කළේ. ඉතින් ඒ මගේ යන්න තමයි මේ අපි පෙර සූදානම් මේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් ඔබට හොඳ වැටහීමක් ආවොත් මේ සසර ගමනේ තියෙන දුක අපට නිවනටපත් වෙන්න පුළුවන්. ඒ සඳහා සිත නිවා ගැනීම අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. මෙන්න මේ පොඩ්ඩ චුට්ටක් ලියා ගන්න ඕම විනාඩියක් දෙකක් කාලය දෙන්න. ඔබට හැකි අයුරින් මේක පේනවා ඇති. සටහන් කරගන්නකෝ. මට සර්වර් හෙන්නේ නැහැ හරියට. හොඳයි දුවේ පුතේ. එමනම් අපි මම මේ ටික දැන් මකනවා බෝඩ් එකෙන්. ඔබට ඔබගේ පාඩම දැන් මම කියන්නේ 6 වෙනි 5 වෙනි පාඩමනේ අපි කරන්නේ. මේ පාඩම කියවගෙන යන වෙලාවේ ඔබ අනිවාර්යෙන් කියවන්න ඕනේ මේ පාඩම.
කියනකොට මෙන්න මේ කොටස අපිට හමු වෙනවා. මේ කොටස හමු වෙනවා. එතකොට ඒකේ යම් තව වැඩිපුර අධ්‍යයන එහෙම නැත්නම් ඉගෙන ගැනීමක් ලබා ගන්න පුළුවන් වෙනවා. පොත කියවනකොට ඔබට මේක අල්ලා ගන්න පුළුවන්. අපහසු වුණොත් තනක් තිබුණා නම් බැරි අතපසු වුණ තනක් තිබුණා නම් ඒක බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් පොත කියව ගන්න. මේ පොත හා සම්බන්ධව තියෙන තොරතුරුත් එක්ක තමයි මේ පාඩම් සකස් කරලා තියෙන්නේ. ඒ අනුව තමයි අපේ ඉදිරියට මේ පාඩම් කරගෙන යන්නේ. ඒ අනුව බලන්න ඔබගේ පොත අච්චු පොත තියෙනවා. අච්චු පොතේ පස්වෙනි පාඩම බලා ගන්න. ඊළඟට මම මේ අපේ පාඩමේ තියෙන ඊළඟ අපිට ඉගෙන ගන්න තියෙනවා භාවනා ක්‍රම තුනක් පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. දැන් ඔබට මතකද දරුවනේ මම ගිය සතියේ කියලා දුන්නා සමත භාවනා ක්‍රම 40ක් පිළිබඳ. සමත භාවනා. සමත භාවනා ක්‍රම 40ක් කියලා දුන්නානේ. ක්‍රම 40ක් අපි කතා කරා. මේකට අපි කියනවා සම 40 කර්මස්ථාන කියලා තමයි හඳුන්වන්නේ. සම 40 කර්මස්ථාන. දැන් අපි මේ කර්මස්ථානයේ මේ භාවනාවල කියවෙන ඉගෙනන 40 මේ 40ම ගැන කතා කරන්න යන්නේ නැහැ. ඔබට තියෙන ඔබගේ පාඩම් සටහන් වල තියෙන නැත්නම් අපගේ විශේෂ නිර්දේශය තුල තියෙන භාවනා ක්‍රම සමත භාවනා ක්‍රම තුනක් ගැන ඔබට උගන්වන්නට අපිට නියමිතයි. ඒ භාවනා ක්‍රම තුන තමයි සමත භාවනා ක්‍රම 40 වෙන මේ 40 ගැන පොඩ්ඩක් අපි ආයෙ කතා කරන්නේ නැහැ. අපිට ඉගෙන ගන්න තියෙන මෙන්න මේ අනුස්සති භාවනාව. ඉගෙන ගන්න තු එක තමයි බුද්ධානුස්සතිය. බුද්ධානුස්සති භාවනාව. දෙක තමයි ආනාපාන සතිය. ආනාපාන සති භාවනාව. තුන්වෙනි එක තමයි මෛත්‍රී භාවනාව. මෙන්න මේ භාවනා තුන පිළිබඳව ඔබට මතක ඇති ඔබ 6 වසරේ ඉන්නකොට මෙන්න මේ බුද්ධානුස්සති භාවනාවේ යම් කොටසක් කළා. ඊට අමතරව ආනාපාන සතිය සහ මෛත්‍රී භාවනාව මම ගිය සතියේ කළා. ගිය සතියේ මම මෛත්‍රී භාවනාව කරලා ඒක හඳුන්වා දීලා විස්තර කළා. දැන් මම අද අපේක්ෂා කරනවා බුද්ධානුස්සති භාවනාව සහ ආනාපාන සති භාවනාව කියන භාවනා දෙක පිළිබඳ යම් විස්තරයක් කරන්න. කරලා ඉවර වෙලා මේ පාඩම අවසන් වෙලා මම නැවත වෙන පාඩමක් කරන්න හිතාගෙන ඉන්නවා. අපි බලමු තාක්ෂණය අපිට උදව් කළොත් නේද? අපි පාඩම දිගින් දිගටම කරගන්න පුළුවන් වුණොත් මම දිගටම පාඩම ඊළඟ පාඩමත් කරනවා. හොඳයි. කොහොම නමුත් මම බුද්ධානුස්සති භාවනාව පිළිබඳ යම් කිසි දෙයක් උගන්වන්නට කතා කරන්න උත්සාහ කරන මුලින්ම මොකක්ද මේ බුද්ධානුස්සති භාවනාව කියන්නේ? බුදුන් වහන්සේ පිළිබඳ අනුස්සති කියලා කියනවා සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ඔය දෙකම අපිට ගන්න පුළුවන්. බුදුන් වහන්සේ පිළිබඳව එහෙම නැත්නම් බුදුන් වහන්සේගේ අවබෝධය පිළිබඳව අනුස්සතිය නැවත දිගින් දිගටම හිතයි. මේ භාවනාවල තියෙන විශේෂම ලක්ෂණය තමයි දරුවනේ
නිරන්තරයෙන් අකණ්ඩව දිගින් දිගටම මේ සිත පවත්වාගෙන යන්නේ. ඉතින් ඔබ මතක තියාගන්න ඔබ දැන් අද වුණත් හෙට වුණත් ජීවිත කාලේ යම් දවසක වුණත් ඔබ යම් කිසි ධර්මයක යම් කිසි භාවනාවක භාවනානුයෝගී වෙනවා නම් අකණ්ඩව මේ දේ සිද්ධ වෙන්නේ. මොකද අනුස්සතිය බවටපත් කරන්නේ දිගින් දිගටම අඛණ්ඩව ඒක මෙනෙහි කරන්න. මේක තමයි වැදගත්. අපිට ඒ වගේම බැරි දෙයක් ඒකනේ. අපේ සිත එක තැනක පවත්වා ගන්න හරි අමාරුයි. නමුත් මේ බුදුගුණ භාවනාව මේක අපි කියන බුදුගුණ භාවනාව කියලා කියනවා. මේ බුදුගුණ භාවනාවේ දිගින් දිගටම රැඳී ඉන්න පුළුවන් නම් අන්න අපේ සිත වැඩෙන්න පටන් ගන්නවා යහපත් ක්‍රමවේදයකට අනුව. ඉතින් මේ බුද්ධානුස්සති භාවනාවේ තියෙනවා බුදුගුණ 9ක් තියෙනවා. බුදුගුණ දැන් මේ බුදුගුණ 9 තමයි අනුස්සතිය. මේ බුදුගුණ 9. බුදුගුණ 9ක් අඛණ්ඩව සිහි කිරීම අඛණ්ඩව සිහි කිරීම මොකද තමයි කරන්නේ මොන වෙන දේ මොකක්ද බුද්ධානුස්සති භාවනාවේ සිදුවෙන දේ මේක චුට්ට ලියා ගන්න බුදු ගුණ 9ක් අඛණ්ඩව සිහි කිරීම අඛණ්ඩව සිහි කරනවා මේ 9 මේ එකවර සිහි කරන්නත් පුළුවන් එහෙම නැත්නම් එකින් එක සිහි කරන්නත් පුළුවන් එකින් එක සිහි කරන්නත් පුළුවන්. මෙම 9න් මෙම බුදුගුණ 9න් ඔව් මං හිතන්නේ 6 වෙනි පන්තියේදී බුදුගුණ 3ක් නම් කරලා තියෙනවා. නමුත් මම නැවත වාරයක් ඒ 9ම මතක් කරනවා කෙටියෙන්. ඔන්න දුවේ පුතේ මේක නම් චුට්ටක් ලියා ගන්න වෙනවා. මම දැන් මේ කොටසම මකලා ඉවර වෙලා උදේ ඉඳන් ලියාගෙන යනවා බුදුගුණ 9 කෙටියෙන් ලියලා ඒකේ තේරුමත් කෙටියෙන් ලියනවා ඒක සටහන් කරගන්න වෙනවා මොකද අපි බෞද්ධ වශයෙන් ඔය බුදුගුණ 9 දැන් ඔබට මම කියලා දුන්නට පස්සේ ඔබගේ ගෙදර ඉන්නවනේ වැඩිහිටියෝ ඉන්නවා ආච්චිලා සීයලා ඉන්නවනේ අපි කට්ටිය ඒ කට්ටිය පොඩ්ඩක් ළඟට ගිහිල්ලා අහන්න ආච්චි බුදුගුණ 9 වරද්දන්න නැතුව කියන්න පුළුවන් කියලා සමහර විටක සමහර කෙනෙක් කියාවි සමහර කෙනෙකුට බෑ. ඉතින් ඒකින්ද අපි මේක හරියට ඉගෙන ගන්නවා. ඉතින් ඒ නිසා තමයි මම මේ බුදුගුණ 9 සම්පූර්ණ 9ම එකපාර කියලා ඉන්නේ. ඔබට හැබැයි මේක හරියටම නම් කියන්න තියෙන්නේ 3යි. නමුත් මම 9ම දැන් සටහන් කරනවා. බුදුගුණ 9. හරි? හැබැයි දුවේ පුතේ මතක තියාගන්න මේ බුදුගුණ 9 බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ 9ක් පමණයි. ඒ කියන්නේ බුදුන් වහන්සේගේ බුදුගුණ 9කට සීමා වෙන්නේ නැහැ. බුදුගුණ අනන්තයි. අනන්ත බුදුගුණ අතරින් අරහං ආදී බුදුගුණ 9ක් තමයි මේ තියෙන්නේ. අරහං ආදී බුදුගුණ 9ක්. ඔන්න බුදුගුණ 9 එක. දැන් ඔබට මතක් වෙන්න ඕන අරහං එක අරහං. දෙක සම්මා සම්බුද්ධ
සම්මා සම්බුද්ධ දැන් මොන්න ඔක කියනකොට ඔබට මතක් වෙන්න ඕන ඊළඟට විජ්ජාචරණ සම්පන්න ඔන්න දැන් මතක් වෙන්න ඕන ඊළඟට සුගත ඊළඟට ලෝකවිදු ඊළඟට අනුත්තර පුරිෂ ධර්ම ධර්ම සාරති අත සත්තා දේව මනුස්සානම් අට බුද්ධ නමය භගවා ඔන්න බුදු ගුණ නමේ දැන් ඔබට දුවේ පුතේ මේක පහසුවෙන්ම තේරෙනව නේද අපි අර ඉතිපිසෝ ගාථාවේ බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරලා අපි සජ්ජායනා කරන ගාථාවේ සඳහන් වන බුදු ගුණ නමේ තමයි මේ තියෙන්නේ අපහසුද නැහැ ඔබ පුංචි කාලේ ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දෝත් මුදුන් දීලා වන්ද නමස්කාර කරලා කියනවා ඉතිපිසෝ භගවා අරහං යනාදි වශයෙන් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධ භගවා ඔන්න බුදු ගුණ නම මේකේ කෙටි සරල තේරුමක් මම ඉදිරියෙන් ලියනවා ඔබ ඒක කෙටියෙන් සටහන් කරගන්න ඔබට වැදගත් වේවි ඔබ ගෙදර ගිහිල්ලා අහන්න ඊට පස්සේ මම අර කිව්වේ වැඩි හිටියෝ අක්කලා අයියලා ඉන්නවා අම්මලා අත්තලා ඉන්නේ අහලා බලන්න මේ බුදු ගුණ නමේ තේරුම දන්නවද කියලා අහලා බලන්න නිකන් අභියෝග කරන්න යන්න එපා සීයේ ආච්චියේ මේ බුදු ගුණ නමේ තේරුම් ටික කියන්න කියලා කියන්න මම දන්නවා බහුතරයකට කියන්න බැරි වෙනවා කොහොම නමුත් මෙන්න මෙහෙම තමයි දැන් මේ සමහර ඒවා ඉගෙන ගන්නත් තියෙනවා ඔබ ඉස්සෙල්ලා අරහං කෙලෙසුන් කෙරෙන් දුරු වූ බැවින් අරහන් නම් වෙනවා ඊළඟට මේකටම තව එකක් ලියන්න දෙනවා ඉඩ නම් මදි ඉත මදි හින්දා මම මේ උඩ පේලිය මකලා එතනින් ලියන්න. උන්ට බලා ගන්න දැන් මේ උඩ තියෙන ලියා ගන්නත් ඇති නේද මේ වෙනකොට.
බලන්නකෝ අම්මේ චුට්ට ලියා ගන්න මම විනාඩියක් දෙන්නම් සම්පූර්ණ මේ ටික මෙතන ලියා ගන්න ලියාගෙන ඉවර වෙනකොට මම තේරුම් ටික ලියන්න පටන් ගන්නම් මේ විදිහට හරි එමුනම් දුවේ පුතේ දැන් අපි ඉදිරියට මේ පාඩම කරගෙන යමු මේ නමේම ලියාගත්තා කියලා මම හිතනවා ඔක අමාරු දෙයක් නෙවෙයි ඔබ අපි මේ ජීවිතේ නිරන්තරයෙන්ම භාවිතා කරන ලද ගාථාවක තියෙන කොටස් මම දැන් තේරුම් ටික ලියනවා ඔන්න කෙටියෙන් ලියන්නේ බලා ගන්න මෙන්න එකක් මම ලියව මොකද්ද කෙලෙසුන් කෙරෙන් දුරු වූ බැවින් ඊළඟ දෙක තමයි මම ඒ උඩින් ලියනවා රහසින්වත් පවු නොකළ බැවින් එතරම් ලියනවා මං සියලු පූජාවන්ට සියලු පූජාවන්ට සුදුසු බැවින් මේ චුට්ටක් අපහැදිලිව දන්නේ නැහැ චුට්ටක් බලන්න කෙලෙසුන් කෙරෙන් දුරු වූ බැවින්ද රහසෙන්වත් පව් නොකළ බැවින්ද සියලු පූජාවන්ට සුදුසු වූ බැවින්ද අරහං යයි කියනු ලැබේ ඔන්නෝමයි පොතේ සඳහන් වෙන්නේ ඊළඟට සම්මා සම්බුද්ධ කියන ගුණය අපි සිහි කරන්නේ උන්වහන්සේ එමෙතම් බුදුරජාණන් වහන්සේ තමන්ගේ උත්සාහයෙන්ම සම්බුද්ධත්වයට පත් වූ බව සිහි කරන්න.
උත්සාහයෙන් බුදු බවට පත් උත්සාහයෙන් දෙගෙන තමන්ගේ උත්සාහයෙන් බුදුරජාණන් වහන්සේට කවුරුත් ගුරුවරයෙක් හිටියේ නේ. ගුරු දෙන්නෙක් හිටියා, ගුරුවර කණ්ඩායමක් හිටියා. ඒ අය බුද්ධත්වයට ප්‍රමාණවත් මාර්ගයක් කියලා දෙන්න හැකියාවක් ලැබුණේ නැහැ ඒ අයට. එහෙනම් උත්සාහයෙන්මයි උන්වහන්සේ බුදු බව සාක්ෂාත් කරගත්තේ. ඒ හින්දා අපි බුද්ධ කියනවා. සම්මා සම්බුදු බවට පත් සම්මා සම්බුද්ධ කියලා. මම මේ ටික වෙනම ලියන්නම් නැත්නම් ටිකක් පහසුයි වාගේ මම ලියලා දෙන්නම් එකින් එක එතකොට සටහන් කරගන්න. ඔන්න තුන්වෙනි එක තමයි විද්‍යාචරණ සම්පන්න ගුණය. මේකේ තියෙන ප්‍රධාන කොටස් දෙකයි. 15 චරණ ධර්මයෙන් යුක්ත වීම. චරණ ධර්මයෙන් යුතු වීම. ඊළඟ එක තමයි අෂ්ටවිධ ඥානයන්ගෙන් සමන්නාගත වීම. සමන්විත වීම. පසළොස් චරණ ධර්ම අෂ්ටවිධ ඥානයන්ගෙන් සමන්විත වූ බැවින් විද්‍යාචරණ සම්පන්න කියලා. මේ 15 චරණ ධර්ම කියලා කියන්නේ මොනවද? ඒ කියන්නේ බුදුන් වහන්සේගේ පැවතුමේ ගති පැවතුමේ තියෙන ඊ타ත්ම ඉහළ ධර්මයන් 15ක්. ඒක තමයි 15 චරණ ධර්ම කියලා කියන්නේ. අෂ්ටවිධ ඥානය කියලා කියනවා විශේෂ ඥාන 8ක් බුදුරජාණන් වහන්සේ සතු වෙනවා. ඒ ඥාන 8 අතර තියෙන තවත් සුවිශේෂී ඥාන 6ක්. ඒ සියල්ලන්ගෙම සමන්විත හින්දා තමයි විද්‍යාචරණ සම්පන්න කියලා කියන්නේ. ඊළඟ හතර සුගත. සුගත සුන්දර නිවනට වැඩියා වූ බැවින්
සුගත නම් වනසේක මම කෙටියෙන් තමයි කියන්නේ තව තේරුම් ගොඩක් තියෙනවා මේ අතරේ ලෝක විදූ ගුණය කියලා කියන්නේ තුන් ලොවට අගතැන්පත් වීම තුන් ලොවට අගතැන්පත් වීම තුන් ලෝක කියලා කියන්නේ කාම රූප අරූප කියන ලෝක මේක නිකන් දැනගන්න ලියා ගන්න කාම රූප අරූප කාම ලෝකය රූප ලෝකය අරූප ලෝකය නිකන් ලියා ගන්න. මේ වෙන වැඩි විස්තර ඉගෙන ගන්න පුළුවන් පස්සේ. ඊළඟට මම ඔන්න උඩින් ලියනවා ඉතුරු ටික අනුත්තර පුරුෂ ධම්ම සාරති අනුත්තර පුරුෂ ධම්ම සාරති ගුණය අනුත්තර පුරුෂ ධම්ම සාරති ඒ කියන්නේ නොහික්මුණු මිනිසුන් দমনය කළ හේවි දැන් බුදුරජාණන් වහන්සේට හම්බ වෙනවා දරුණු නොහික්මුණු මිනිසුන් ඒ වගේම නොහික්මුණු සතුනුත් මේකට ආйти දැන් සතුන් අතරේ නාලාගිරිද්ද රාජයා නොහික්මුණු සතෙක් වශයෙන් උන්වහන්සේගේ ඉදිරියට පැමිණෙන්නේ උන්වහන්සේ නාලාගිරි ඇතා দমনය කරනවා ඒ වගේම තමයි නොහික්මුණු මිනිසුන් අපි දන්නවා අඟුලිමාල මහරහතන් වහන්සේ රහත් භාවයට පත් වෙන්න ඉස්සර වෙලා ඊටමත් ප්‍රචණ්ඩ වූ ප්‍රචණ්ඩකාරී පුද්ගලයෙක් වශයෙන් තමයි අඟුලිමාල නම් මිනිමරුවෙක් වශයෙන් කටයුතු කරන්නේ එතුමත් দমনය කරලා තමයි මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් කරන්නේ ඊළඟට අපි දන්නවා සත්‍යක
දමනය කරපු විදිය තව විවිධාකාර හික්මවන්න බැරි බ්‍රාහ්මණ කුලවල විවිධ පුද්ගලයන් බමුණු උන්වහන්සේ විවිධ අවස්ථාවලදී දමනය කරනවා. ඒ නිසා තමයි පුරුෂ ධම්ම සාර්ථී කියන ගුණයෙන් උන්වහන්සේ පිදුම් ලබන්නේ. ඊළඟට සත්තා දේව මනුස්සානම් ඊළඟ බුදු ගුණය සත්තා දේව මනුස්සානම් අර අක්කට දැන් කිව්වේ එතනට ඉන්න කියලා මුන්න ළමයාමාර 10 වෙනකම් සත්තා දේව මනුස්සානම් සියලු දෙවියන්ට මිනිසුන්ට ගුරු සියලු දෙවියන්ට මිනිසුන්ට ගුරුවරයෙකු සියලු දෙවියන්ට මිනිසුන්ට මේ ලෝක දෙකටම ගුරුවරයෙක් බවට පත් අට බුද්ධ තමන් වහන්සේ අවබෝධ කළ ධර්මය ලෝ සතුනට කියා දුන් බැවිනි. ලෝ සතුනට කියා දුන් බැවිනි. මතක තියාගන්න ලෝ සතුනට කියලා කියවට මේක විශේෂයෙන්ම මිනිසුන්ද සහ දෙවියන්ට තමයි මේක දේශනා කළේ. හැබැයි සියලු සත්‍යයේ යහපත සඳහා සියලු සතුන්ට මේක එක්තරා ජීවත් වීමට හොඳ පිටුවහලක් වුණා. මීළඟ අවසන් භගවා සියලු බුදු ගුණයන් මේ කියන ලද හේතින් කියන සියලු බුදු ගුණයන් දැරීමට සුදුසු වූ බැවින් භගවා නම් මනසේක භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ බුදු ගුණ 9 දැන් ඔන්න කෙටියෙන් සටහන් කරගන්න ඇති කියලා හිතනවා.
මෙන්න මේ බුදු ගුණ නමේ පිළිබඳ සිහි කරන කෙනෙක් ඉන්නවා නම් නිරන්තරයෙන්ම ඒ පුද්ගලයා බුද්ධානුස්සති භාවනාව වඩන අයෙක්. බුද්ධානුස්සති භාවනාව වඩන අයෙක්. ඉතින් ඔබටත් ආරාධනයක් කරනවා ඔබත් මේ බුද්ධානුස්සති භාවනාව වඩන්න කටයුතු කරන්න. බුද්ධානුස්සති භාවනාව වඩන්න කටයුතු කරන්න. මෙලොවදී මෙලොව සහනයට පරලොව සහනයට සහ නිවන් සුව උදෙසා වන ඊටාම වැදගත් භාවනාවක් තමයි මේ බුද්ධානුස්සති භාවනාව. මේක ඉගෙනගෙන දරුවනේ මේක ප්‍රායෝගික කරන්න. මොකද්ද ප්‍රායෝගිකකරණය කරනවා කියලා කියන්නේ? ප්‍රායෝගිකකරණය කරනවා කියලා කියන්නේ මේ දේ අපි විසින්ම කරනවා. අපි විසින් කරලා අපි විතින්ම මේකේ ප්‍රතිඵල අත්විඳිනවා. තමන් විසින් කරන්න ඕන. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේටවත් කිසිම කෙනෙක් නිවන් දක්වන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. හැබැයි උන්වහන්සේට මඟ පෙන්වන්න පුළුවන්. මඟ පෙන්වන්න පුළුවන්. දැන් ඔබට මේ ඉගෙන ගන්න යම් කිසි මඟ පෙන්වීමක් අපිට කරන්න පුළුවන් ගුරුවරු වශයෙන්. හැබැයි බලෙන් උගන්වන්න බෑ. ඔබගේ මොලේ ඇතුළට දාන්න බෑ. ඒ වගේ තමයි බුදුදහම බුදුන් වහන්සේ විසින් ලෝකයට දේශනා කළා. අපි විසින් මේක ප්‍රායෝගිකව කරලා අත්දකින්න ඕන. අපි විසින්ම කරන්න ඕන. ඔබටත් අපි කියලා දෙන්නේ ඒකයි. අපි විසින්ම කරන්න ඕන. මේ බුදු ගුණ භාවනාව අපිම කරන්න ඕන. අපිම හිතින් වඩන්න ඕන. වඩලා බුදු ගුණ භාවනාවේ ප්‍රතිඵල ගන්න. මොනවාද ප්‍රයෝජන තුනක් මම කියවම සංවසේ? මෙලව යහපත, නැත්නම් මෙලව සනසීම, පරලොව සනසීම සහ නිවන් සඳහා. ඔබගේ මේ පොතේ ඔබගේ ඔබට දැන් දීලා තියෙනවා මේ 7 වසර 7 ශ්‍රේණියේ දහම් පාසල් පොතේ තියෙනවා මේ බුදුගුණ භාවනාව වඩන ක්‍රමය. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියලා පටන් ගන්නව නේද? අපි ගමු මේකේ එකක් දෙකක් කියමු. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අෂ්ට විද්‍යාවෙන් යුක්ත වූ බැවින්ද 15 චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ බැවින්ද විද්‍යා චරණ සම්පන්න නම් වූ සේක කියලා. ඒ වගේම තව තියෙනවා ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ සෝභමාන ගම නිවනකට වැඩම කර බැවින්ද යහපත් වචන කතා කරන බැවින්ද සුගත නම් වනසේක කියලා කියනවා. ඒ භාවනා පාඨයන් වශයෙන් කියන්නේ භාවනා වාක්‍ය වශයෙන් කියනවා. ඔබට මේක gedara gilla මහා හයියෙන් කියන්න ඕනේ. එක තැනක ඉඳගෙන සිහි කරන්න. මනසෙන් සිහි කර අනුස්සතය කරනවා. සිහි කරන්නේ අනුස්සත නැවතන සිහි කරනවා. සිහි කරන ගමන් ඒ අතරතුරේදී අපිට පුළුවන් මොකද්ද? අර මම කියලා දුන්න ප්‍රයෝජන තුන මතක් කරනවා. මොකද්ද? මාගේ මේ භාවනාමය කුසලය මෙලව සැනසීම පිණිසත් පරලොව සැනසීම පිණිසත් නිවන් සුවයෙන් සැනසීම පිණිසත් හේතු වේවා. අන්න අර ප්‍රයෝජන තුන මතක් කරගන්න. මාගේ මේ භාවනාමය කුසලය මෙලව සැනසීම පිණිසත් පරලොව සැනසීම පිණිසත් නිවන් අවබෝධය පිණිසත් හේතු වාසනා වේවා කියලා.
ප්‍රාර්ථනා. මෙන්න මේ විදිහට තමයි මේ බුදු ගුණ භාවනාව දිගින් දිගටම කරගෙන යන්නේ. එකින් එක බුදු ගුණ මතක් කරලා සිහි කරගෙන ඒ බුදු ගුණයේ අවසානයේදී ඔබ සිහි කරනව නැවත මොකද්ද? මාගේ මේ භාවනාමය කුසලය මෙලව සහනයේ පිණිසත් පරලොව සහනයේ පිණිසත් අවසානයේ නිවන් පිණිසත් හේතු වේවා කියලා සාදුකාරය. ඒ විදිහට තමයි මේ භාවනාමය කටයුත්ත ඔබ දිගින් දිගටම කරගෙන යා යුත්තේ. මතක තියාගන්න දුවේ පුතේ, මේ ඉගෙන ගන්න දේ විතරක් නෙමෙයි, ඔබ ප්‍රායෝගිකව ගෙදරදී මේ දේ අනිවාර්යෙන් කරන්න. එතකොට මම ආර කියමු මෙලව සැනසීම, පරලොව සැනසීම සහ නිවන් සුව සඳහා මේක උපකාර ධර්මයක් වෙනවා. මේක තමයි මේ බුද්ධානුස්සති භාවනාව පිළිබඳ කෙරෙන ඔබට ප්‍රමාණවත් විග්‍රහය. ඒ විග්‍රහයේ යම් අඩුවක් තියෙනවා නම් මේ පොතක් බලන්න. ඊට අමතරව යම් කිසි ගැටලුවක් තියෙනවා ඔබට පුළුවන් 7 ශ්‍රේණියේ ගෲප් එකට ඔබගේ අදහසක් එහෙම නැත්නම් ඉල්ලීමක් යොමු කරන්න පුළුවන්. ඒකට මට අවශ්‍ය පුළුවන් වෙලාවට මම උත්තර දෙන්නම්. එහෙම නැත්නම් ඊළඟ දවසේ ඇවිල්ලා හෝ ඔබට අවශ්‍ය පිළිතුරක් ලබා දෙන්නම් දරුවනේ. ඉතින් අපි ඊළඟට කතා කරන්න ඕන ආනාපාන සති භාවනාව පිළිබඳව. මම මේක දැන් මගන්නම් එනං. ආනාපාන සති භාවනාව මතක තියාගන්න. මේ බුද්ධානුස්සති භාවනාවේ මේ සියලුම කොටස් ඔබට කෙටියෙන් මතක තියා ගැනීම ඉතාම වැදගත් වෙනවා. දැන් මම කතා කරනවා ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාව. අර පීනන්න පුරුදු වෙන්න ගොඩ ඉඳලා පුළුවන්ද? බෑනේ. පීනන්න පුරුදු වෙන්න නම් අනිවාර්යයෙන්ම වතුරකට වහින්න ඕනේ. ඒ වගේ තමයි භාවනාවෙන් ප්‍රයෝජන ගන්න නම් භාවනා කරන්න ඕන. ඔය දරුවන්ට මම එදා කියලා දුන්නා මෛත්‍රී භාවනාව කරන විදිහ. ඒ නිසා ඒ ගැන අද කතා කරන්නේ. අද කතා කරේ බුද්ධානුස්සතිය කතා කරලා අවසන්. දැන් අපි කතා කරනවා ආනාපාන සති භාවනාව පිළිබඳව. මොකද්ද මේ ආනාපාන සති භාවනාව කියලා කියන්නේ? ආපාන කියන්නේ ආපාන මේක තමයි මේකේ විසන්ධි පදය. ආපාන සති කියන්නේ සිහියෙන් කිරීම. ආපාන කියන්නේ හුස්ම ඉහළට ගන්නවා පහළට හෙලනවා. හුස්ම ඉහළට ගැනීම පහළට. ඉහළට ගන්නවා කියලා කියන්නේ ඇතුළට ගන්නවා, පහළට ගන්නවා කියලා කියන්නේ එළියට යවනවා. මේක තමයි ආපාන. හුස්ම ගැනීම පිට කිරීම සිහියෙන් කරනවා. මේක ලොකු භාවනාවක් නෙවෙයි. ඒ වාට මතක තියාගන්න බුදුන් වහන්සේ උන්වහන්සේගේ කුඩා ළමා අවදියේ පටන් මේ භාවනාව සිදු කරා කියලා බුද්ධ චරිතයේ සඳහන් වෙනවා. එහෙම නැත්නම් බෝසත් චරිතය තුල සඳහන් වෙනවා. ඒ වගේම උන්වහන්සේ වැඩි වශයෙන් බුදු බව ලබා ගන්න ආසන්න කාලයේදී ආනාපාන සති භාවනාව කරා කියලා සඳහන් වෙනවා. ඔබ අත්දකින්න. මේක කියලා වැඩක් නැහැ. අපිට පුළුවන් උපදෙස් දෙන්න. පොතපතේ තියෙනවා එකතු කරලා ඔබට උපදෙස් දෙන්න පුළුවන්.
ඔබ අත්දකින්න ඕන. මොකක්ද? ඔබ හවස බුද්ධ වන්දනාව වේදෙනවා. මම හිතනවා බහුතරයක් බුද්ධ වන්දනාව වේදෙනවා කියලා. නැත්නම් කරුණා කරලා අදම පටන් ගන්න බුද්ධ වන්දනාව. සවසට බුද්ධ පින්තූරයක්. එහෙම නැත්නම් ඔබගේ ගෙදර පොඩි බුදු කුටියක් ඇති. බුද්ධ පින්තූරයක් ඇති. එහෙම නැත්නම් බුදු පිළිරුවක් ඇති. මේක ආභියස සුද්ධ කරලා මල් ටිකක් පහන් පූජා කරලා සූදදුම් පූජා කරලා බුද්ධ වන්දනාව ප්‍රථමයෙන් කරලා එක්කෝ බුද්ධානුස්සති භාවනාව කරන්න. එහෙම නැත්නම් ආනාපාන සති භාවනාව කරන්න. එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව කරන්න. ඔබගේ ජීවිතයේ මුළු ජීවිත කාලයටම මේක හොඳ සුන්දර අත්දැකීමක් වේ. මතක තියාගන්න. ප්‍රායෝගික කරන්න තමුන් කරන්න තමුන්ගේ ගෙදර කවුරුවත් හරි අම්මා තාත්තා හරි සහෝදර සහෝදරිය හරි කවුරුවත් කළා හෝ නොකළා කියලා බලන්න එපා. ඔබ මේකට අනුගත වෙන්න. අනිවාර්යෙන් එක භාවනාවක් හරි කරන්න පුළුවන්. ඔබට ඔබගේ ජීවිතයට හොඳ අත්දැකීමක් වේවි. ඒ වගේම මේක පුරුද්දක් වුණාට පස්සේ ඔබගේ හිතට මහා පුදුම සැනසීමක් ලැබෙනවා දරුවනේ. කොහොමද අපි ආනාපාන සති භාවනාව කරන්නේ? සිහියෙන් හුස්ම ඉහළට ගන්නවා හෙලනවා. හැබැයි අපි ඉගෙන ගන්න කාලේ අපිට පුළුවන් මේක අංකානුව විවිධාකාරයෙන් ඔය මේ ආචාර්යයන් වහන්සේලා මේක කියලා දෙනවා. විශේෂයෙන් භාවනා මධ්‍යස්ථානවල කියලා දෙනවා. ඔය ගණන් කරන ක්‍රමවේද විවිධාකාර. දැන් හුස්ම එකපාරක් ගන්නකොට එකයි හුස්ම පිට කරනවා. ඊළඟට නැවත ගන්න එකට දෙකයි හුස්ම පිට කරනවා. 3යි යනාදි වශයෙන් ගණන් කරමින් 10 දක්වා ගණන් කරනවා. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ගණන් කරන්නත් පුළුවන්. කොහොම නමුත් යම් කිසි ක්‍රමවේදයකින් ඔබ කරන්න ඕනේ මොකද්ද? සිහියෙන් බුද්ධ වන්දනාව යෙදিলা ඊට පස්සේ සිත සංසුන් කරගෙන ඔබට පුළුවන් ඔබගේ මේ පෙනහළු තුලට වාතය ගමන් කිරීම සහ පිට කිරීම සිහියට ගන්න. ඔබට දැන් උනත් පුළුවන් සිහිය පොඩ්ඩක් සිහි කරලා බලන්නකෝ. ඔබගේ පෙනහළු තුලට වාතය ඔන්න ඇතුල් වුණා. ඔන්න පිට වුණා. ඒ වාතය ඇතුල් වෙනකොට මේ නාස් පුඩු වල කෙලවර ගෑවෙනවා දැනෙනවා හුස්ම. ඊළඟට මේ සසනාලයේ දිගේ ගමන් කරනවා දැනෙනවා. ඊට පස්සේ පෙනහළු පිම්බෙනවා දැනෙනවා. ඊට පස්සේ හුස්ම පිට කරනකොට ඔන්න පෙනහළු ඇකිලීගෙන යනවා. ශ්වාසනාලයෙන් වාතය පිට වේගෙන එනවා. නාස් පුඩු වලින් එළියට යනවා. මෙන්න කිසිම වේදමක් නැහැ. කිසිම මහන්සියක් නැහැ. කොන්ද කෙලින් තියාගෙන ඉඳ ගන්න එක. ඍජුව ඉඳ ගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඉරමිනිය ගොතාගෙන අතක් උඩින් අත තියාගෙන වම් අත උඩින් දකුණ දීලි තමයි කියලා කියන්නේ. මේක තමුන්ට පුරුදු වෙනකම් මේ පුරුදු ඇති කරගන්න. අත වම් අත උඩින් දකුණ තියාගෙන ඇස පියාගන්න. කොන්ද කෙලින් තියාගන්න. තියාගෙන හුස්ම ඔන්න ඉහළට ගන්නවා පහළ එළනවා. මේක සිහියෙන් කරන්න. සිහියෙන් කරන්න මොකද්ද? හුස්ම ඉහළට ගන්නවා පහළ එළනවා. ඒ හුස්ම ඉහළට ගන්නකොට පහළට ගන්නකොට මොකද්ද? මතක තියාගන්න මේ නාස්පුඩු කෙළවරේ ඉඳලා ඇතුළට යන එක ඔන්න යනවා දැනෙනවා. පෙනහල් පිම්බෙනවා දැනෙනවා. නැවත ඔන්න වෙලාවලු හැකිලෙනවා. එළියට යනවා. ඔබ හිතාමතා හුස්ම ගන්න යන්න එපා. ඔබ හිතාමතා හුස්ම ගන්න යන්න එපා. හුස්ම වැටෙන හුස්ම දිහා ඔබ නුවණින් බලාගෙන ඉන්නවා. ඔච්චරයි. ඕක තමයි ආනාපාන සතිය. ඉතින් මෙන්න මේ ආනාපාන සති භාවනාව මේ අපේ පොත්වල නම් දෙන මේ ගණන් කරන ක්‍රමවේදයක්. ගණන් කරන 1 2 3 4 5 ගණන් කරනවා. හුස්ම එකයි ඔන්න ගත්තා එකයි හිතනවා. ඊට පස්සේ ඒක ඉවරනවා ඔන්න දෙකයි
තුනයි යන යම් කිසි ක්‍රමයකට ගණන් කරනවා. ඔය ගණන් කරන්නේ මොකක්ම නැතත් ඔබට පුළුවන් නම් ඔබේ හිත ඉතාමත් නිවැරදිව සිහිය පවත්වා ගන්න අපගේ හුස්ම ඉහළ ගැනීම සහ පහළ ගැනීමට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ ඒ දේ ගන්න. හැබැයි ඔබගේ හිත පිටට කොහාටවත් යන්න එහෙම නැත්නම් කිසිම අරමුණක් කරා යන්න ඉඩ තියන්න එපා. ඒක තමයි අපේක්ෂා කරන්නේ මේ ආනාපාන සති භාවනාව. ඔබ අද ඉඳන් අනිවාර්යයෙන් මේ භාවනා තුනෙන් එකක් අත්දකින්න අනිවාර්යෙන් සූදානම් වෙන්න මේ භාවනා තුනෙන් එකක් ප්‍රගුණ කරන්න. එහෙම කරොත් ඔබගේ ජීවිතේ ඊටම සාර්ථක වෙයි. මම නැවතත් කියනවා මොනවද සාර්ථකත්වය? මෙලව සැනසීම, පරලොව සැනසීම සහ නිවන් සුව උදෙසා. දැන් මේකේ තියෙනවනේ මේ පොත්වල තියෙනවා. මේකේ කියන මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ? මගේ මේ භාවනාමය කුසලය මෙලව සැනසීම පිණිසත් පරලොව සැනසීම පිණිසත් නිවන් සුව පිණිසත් හේතු වේවා කියලා. ඊළඟට මේක තමයි අපිට අද තියෙන අපට තියෙන විද්‍යාම වැදගත් පාඩම. ඒ පාඩම දැනට මම මේ පාඩම මෙතනින් අවසන් කරනවා. ඊළඟට තව පාඩමක් තියෙනවා මම අපේක්ෂා කරන ලද එක්තරා පාඩමක්. ඒ පාඩම තව විනාඩියකින් පමණම නැවත පටන් ගන්නවා. එතකන් ආනාපාන සති භාවනාව පිළිබඳව පොඩ්ඩක් සිහි කරන්න. කොහොමද ආනාපාන සති භාවනාව කරන්නේ කියලා ඔබ සිහි කරන්න. මම විනාඩි දෙකක් ඇතුළත නැවත මෙතන සම්මත වෙනවා. හොඳයි දරුවනේ, එමනම් මේ පාඩම අපි මේ අවසන් කරනවා. ඊළඟට අපි තව පාඩමක් පටන් ගන්නවා. ඒ පාඩම සම්පූර්ණ කරන්න වෙලාවක් නැති වෙනවා. තව විනාඩි ගන්නයි, විනාඩි 15ක් විතර තියෙන්නේ. කොහොම නමුත් ඒ පාඩම මේ මම අර එදා කියවා වගේ මේ පාඩම් මම පිළිවෙලින් කරන්නේ නැහැ. මේ නවීන තාක්ෂණයේ ඔස්සේ කරන්න පුළුවන් පහසු පාඩම් තියෙනවා, අපහසු පාඩම්ත් තියෙනවා. ඉතින් ඒ නිසා පහසු වැදගත් පාඩම් ටික මම මුලින්ම කරලා ඉවර කරන්න තමයි හිතාගෙන වැඩ කටයුතු කරන්නේ. ඒ නිසා දැන් මම මුලින් පාඩමක් දෙකක් පටන් ගත්තා. දැන් අද තව එක පාඩමක් අවසන් කරා. දැන් අද නැවත පාඩමක් පටන් ගන්නවා මේ 9 වෙනි පාඩම. 9 පාඩම බලන්නකො නේද? 5න් 9ට යනවා. පාඩම් 4ක් අතහැරලා. පාඩම් 4ක් අතහැරලා නෙමෙයි මේ පාඩම් මම නැවත වෙලාවකදී කරනවා. එක්කෝ දහම් පාසල ආරම්භ කරමු. වහාම ඒව කරනවා. දැන් මේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ කරන්නේ
මේ අපිට වැදගත් වෙච්ච උගන්වන්න පුළුවන් පාඩම. දරුවනේ මේ බුදුදහමේ ඉතා අතිශය වැදගත් මාතෘකාවක් තමයි චතුරාර්ය සත්‍ය කියන එක. මොකද්ද චතුරාර්ය සත්‍ය දේශනාව? චතුරාර්ය සත්‍ය දේශනාව. දැන් මම උගන්වන්නේ චතුරාර්ය සත්‍යෙම නෙවෙයි දේශනාව උගන්වන්නේ. මේකේ එකයි කතා කරන්නේ දැනට. මොකක්ද මේ චතුරාර්ය සත්‍ය දේශනාව කියන්නේ? ඔබට චුට්ටක් දන්නවා ඇති. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ මුළු සමස්ත දේශනාවම ආර්ය සත්‍ය හතරකට වෙන් කරලා තියෙනවා. ආර්ය සත්‍ය හතරක් යටතේ තමයි දේශනා කරන්නේ. ඒ ආර්ය සත්‍ය හතර තමයි එක දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ ආර්ය සත්‍ය, දෙක දුක්ඛ සමුදය, ආර්ය සත්‍ය, තුන දුක්ඛ නිරෝධ, ආර්ය සත්‍ය, හතර දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ඔන්න ආර්ය සත්‍ය හතර. දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මේ දේශනාව චතුරාර්ය සත්‍ය දේශනාව සිදු කරපු දිනේ තමයි ඇසල පුන් පෝදා බුද්ධත්වයෙන් බුදු වෙලා මාස දෙකකට පස්සේ. පළමුවෙනි ධර්ම දේශනාව වශයෙන් පස්වක තවුසන් වහන්සේලාට බුදුන් වහන්සේ දේශනා කරන ඉසිපතනේ මිගදායේ වාරණසියන් ඉසිපතනේ මිගදායේ බරණස් නුවර ඉසිපතනේ ඉසිපතන් නම් වූ ආරාමේ මුව අඹ වනේ නැත්නම් අඹ වනේ තමයි මේ දේශනාව කළේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් මාස දෙකකට පස්සේ, ඒ කියන්නේ වෙසක් පොය දවසේ උන්වහන්සේ බුදු වෙනවා. සත්‍ය ගත කරනවා. ඊළඟ සතියේ ඇසල පුන් පෝදා තමයි චතුරාර්ය සත්‍ය දේශනාව කරන්නේ. මේකට කියනවා ධම්මචක්කප්පවත්තන දේශනාව. මංගල ධර්ම දේශනාව බුදුන් වහන්සේ. ඒ මංගල දේශනාවේදීම උන්වහන්සේ මේ උන්වහන්සේගේ ධර්මයේ කියන්නේ මේ මූලික ක්‍රමවේදය උගන්වනවා. ඒක තමයි චතුරාර්ය සත්‍ය දේශනාව. ආර්ය සත්‍ය හතරක්, චතුරු කියන හතරක්. චතුර් ආර්ය සත්‍ය උතුම් වූ සත්‍යය. අනාර්ය නොවන ආර්ය සත්‍ය. ආර්ය සත්‍ය හතරයි. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය,
දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය දැන් ඔබට ඉගෙන ගන්න තියෙන්නේ මේකෙන් එකයි ඉගෙන ගන්න තියෙන්නේ මේ චුට්ටක් සටහන් කරගන්න පාඩම ආරම්භයක් වශයෙන් චතුරාර්ය සත්‍ය දේශනාවේ දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය මේක සිංහල භාෂාවෙන් කියනවා නම් දුක යනු කුමක්ද? ඒ කියන්නේ දුක පිළිබඳ ඉගෙනීම තමයි පළවෙනි සත්‍යය. ඊළඟට දුක හට ගැනීමේ ක්‍රමවේදයේ ඉගෙනීම තමයි දුක්ඛ සමුදය ආර්ය සමුදය කියන්නේ හට ගැනීම. දුක හටගන්නේ කෙසේද? ඊළඟට දුක නැති කිරීම දුක්ඛ නිරෝධ කිරීම. නිරෝධ කියලා කියන්නේ දුක පවත්න්නේ නැහැ. දුක නොපවත්වා හැරීමට කියන දුක්ඛ නිරෝධය කියලා. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. මෙන්න මේ දුක නැති කරන්න යන මාර්ගය මොකක්ද කියලා ප්‍රතිපදාව උගන්වන්නේ හතරවෙනි සත්‍යය. ඊටාම සුමිහිරි දේශනාවක් ගම්බීර දේශනාවක් ගැඹුරු සුමිහිරි දේශනාවක්. කොයි එකටත් අපි බලමු මේ දුක්ඛාර සත්‍ය ගැන. දුක ඔන්න බුදුන් වහන්සේ දේශනා කරන මේ දුක මම කෙටියෙන් යන්නම් කියන්න ගිහිල්ලා නෝරකනම් මතක තියාගන්න උත්සාහ කරනවා. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං. නැවතක් කියනවා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදාන කන්දා දුක්ඛා. ඔන්න මම පාලි භාෂාවෙන් පාඩයක් කිව්වා. ඔබ නැවතත් මම ඔබට හෙන්න කියනවා මේ කියලා වෙනකොට ඔබ අපේ කාලයත් අවසන් වේවි. ඊට පස්සේ අපිට පුළුවන් පාඩම නතර කරන්න. යම් ගැටලුවක් තිබුණොත් ඔබ 7 ශ්‍රේණියේ ගෲප් එකට ඇවිල්ලා ඒක ලිඛිතව ඉල්ලීමක් කරන්න මොකක් හරි ප්‍රශ්නයක් කතා ගන්න. මතක තියාගන්න 8ට නම් 8ට පටන් ගන්නවා පන්ති. ඒගොල්ලෝ සීල දිනාට මම නැවත නැවතත් කියනවා 8ට පටන් ගන්න වෙලාවට ඇවිල්ලා අපිට ලොග් වෙලා ඉන්න ඒ ලින්ක් එකට ලොග් වෙන්න. හරි. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං පියේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදාන කන්දා දුක්ඛා. ඔන්න දුක යන කුමක්දයි දුක්ඛාර සත්‍ය දේශනාවේදී තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන් මේ පිළිබඳ ඊළඟ දවසේදී මගේ දේශනාවේදී කතාවේදී ඊළඟ දේශනාවේදී නැත්නම් ඊළඟ දිනේදී මේ පිළිබඳ සම්පූර්ණ විස්තරය මම කරනවා. මතක තියාගන්න අද පාඩම පටන් ගත්ත පාඩමේ මාතෘකාව මොකද්ද? දුක්ඛාර සත්‍ය. 9 වෙනි පාඩම. පාඩම බලාගෙන එන්න ඊළඟ දවසේ එනකොට. එහෙමනම් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි සුබ දවසක් වේවා. ඊළඟ ඉරිදා අපගේ පාඩම් වලට සම්බන්ධ වෙන්න. වෙලාවට ඇවිල්ලා පාඩම සම්බන්ධ වෙන්න නැත්නම් ඔබගේ පාඩම මිස් වෙලා යාවි. එහෙමනම් තෙරුවන් සරණයි සුබ දවසක්.